සර්ගේ දේශයේ පැය දෙකක් නම් සර් පැය දෙකේ වෙනකම් පේන්නේ සර්ගේ සපත්තු අඩි දෙක විතර. සපත්තු අඩි දෙක විතරයි පේන්නේ. සර් කොන්දෙන් මෙහෙම පුටුවේ ඇලවෙනවා. ඉස්සරහා තියෙන මේසෙට කකුල තියා ගන්නවා. කකුල අපිට කකුලක් දාගත්තාම ඉස්සර අපිට පේන්නේ සපත්තු අඩි දෙක විතරයි. ඔන්න ඔහොම කකුල එල්ලෙනවා. දෙකක්. සර් දේශනේ කරනවා. අපි ලියා ගන්නවා. මම මේව කියන්නේ දන්නවද? ඒ එක ගැප් තියෙනවා. දැන් සාමාන්‍ය පෙළ පන්තියේදී ඔයාලට කොහොමද ලියන්න ලැබුණේ කොච්චරද ප්‍රමාණය? එහෙම එක. උසස් පෙළ පන්තියේ දැන් මොකද වෙන්නේ? අපි පැහැදිලි කරලා හොඳටම ඔක්කොම කියලා දැන් ලියන්න කියනවා. කැම්පස් එකට ගියාම මොකද වෙන්නේ? ගුරුවරයා දේශනේ කරගෙන යනවා ඔබ තනියම ලියාගෙන යනවා. ඒකයි ක්‍රමය. ඒක හරිය ලස්සනයි. මේ හින්දා ඔබට පුළුවන්කම තියෙන්න ඕන මම ඔය කරපු පැහැදිලි කිරීම මේ පාඩමට ලස්සනට ගලප්පලා ලියන්න. පුළුවන්. මොකද බැරි? පුළුවන්. ඊළඟ දවසේ මම ඔක්කොම බලනවා මට ටියුට් එක දෙන්න ඕනේ. ගිය ගමන් වගේ නෙමෙයි මට ටියුට් දෙන්න ඕනේ. ඊළඟ ටියුට් එක මම ඔබට දෙන දවසේදී මේවා ලියලා ගෙනල්ලා මට දෙන්න ඕනේ. ඉතින් පුතේ තම එක අවස්ථාවක් මම උදේට ගන්නවා. මොකක්ද දන්නවද? ඔය ස්වර්ණ තිලකා ලස්සනයි. ඒ හින්දාම එයා බලාපොරොත්තු වෙන්නේ උසස් වංශවත් කෙනෙක් විවාහපත් කරගන්න. එයා චණ්ඩාල කුලේ වුණාට එයාගේ පැතුම චණ්ඩාලයේ කෙනෙක් විවාහපත් කරගන්න එක නෙවෙයි. ඊට වඩා උසස් වංශවත් කෙනෙක් විවාහපත් කර ගැනීම තමයි එයාගේ බලාපොරොත්තුව. රජු කොහොමද උපක්‍රමයක් කියනවා? ස්වර්ණ තිලකාගේ පියා කැඳෙව්වා. මේව හැම ලියන්න ඉපේ. කැඳවල අහනවා. ඒක අර ගලපන්න ගැලපෙනකොට අවශ්‍ය තැන් වල පොඩක් ලියන්න. අහනවා මේ ඔබගේ දුව චණ්ඩාල කුලේ අය ප්‍රතික්ෂේප කරනවා කියන්නේ හැබැයි. ඔව්. වංශවත් අය ප්‍රාර්ථනා කරනවා කියන්නේ හැබැයි. ඔව්. එහෙනම් පංච මధుරාපුර නම අමතක කරන්න එපා. පංච මధుරාපුර ඉන්නවා උද්දාල කියලා බමුණෙක්. උද්දාල කියලා බ්‍රාහ්මණයෙක් ඉන්නවා. ආන්නේ බ්‍රාහ්මණයව ගිහිල්ලා විවාහ කරගන්න කියන්න පුළුවන් කියලා කිව්වා. ඒ දන්නවද කිව්වේ? උද්දාල බමුණ කියලා කියන්නේ කුලයෙන් උසස් ගෑනු ප්‍රතික්ෂේප කරනවා. කාන්තාවක් දැක්කොත් කාලකන්ණියක් දැක්ක කියලා කිරි වතුරෙන් මූණ හොදනවා. කාලකන්ණියක් දැක්ක කියලා. දැන් අභියෝගය. හැබැයි ස්වර්ණ තිලකා මේක දැනගෙන කිව්වා පියාට හොඳයි පියාණනි අපි යමු. අභියෝගය බාරගත්තා. මේක මම වෙන ප්‍රශ්න කතා කරනකොට මේ ස්වර්ණ තිලකාගේ චරිතයේ තියෙන ඒකත් මම හරි අගය කරනවා. අභියෝගය බාරගත්තා. පැහැදිලි. ඒ පංච මధుරාපුර බලා යනකොට පුතේ රාජ්‍යයන් පහක් පහු කරන්න පුළුවන්. රටවල් පහක්. පහු කරගෙන තමයි පංච මధుරාපුරයට යන්න තියෙන්නේ. ඒ රටවල් පහ පහු කරගෙන යනකොට දැන් ඒ රටවල් වල පහු කරන රටවල් වල රජවරු ඉන්නවනේ. දැන් මෙහා යනකොට දැන් පියා වීණාවක් වයමින් යන්නේ. එතකොට රජුගේ මේ වීණා වැයුමත් එක්ක මිහිරි නදත් කිසියම් ඇලුම් කිරීමකින් ඇවිල්ලා බලනකොට දකින්න මේ ස්වර්ණ තිලකාව. හරි ලස්සනයි. රජවරු කියන්නේ අතීතයේ හිටපු ඔය වගේ අය දැක්කහම ඉතින් අය දඟලනවනේ. අද අය නෙවෙයි ඒ කාලේ. ඉතින් කොහොම හරි ආසාවක් ඇති වෙනවා. තමන්ගේ අන්තఃපුරයට ගන්න. අඹුව කර ගන්න. හැබැයි කොහොමද ගන්න? ඡණ්ඩානියක් එහෙම අන්තঃපුරයට ගන්න බෑ. එහෙම වුණොත් ජනතාව කැරලි කෝලහල ගහලා රජුගන්ට විරුද්ධ වෙනවා. මොකක් කරගන්න බෑ. මොනවද කරන්නේ රජවරු? අර රටවල් පහින් මේ වගේ ලස්සන සුන්දර තැනැත්තියක් Tamanගේ භාර්යාව කරගන්න අන්තఃපුරයට වැද්ද ගන්න නොහැකුණානි කියලා කම්පිතව කඩුව අරගෙන බෙල්ල කපාගෙන මැරුණා. ගෙලසින්දගෙන මැරුණා. මෙහෙම වෙන්නේ මොකක් හින්දාද? මේ රජවරු බෙල්ල කපාගෙන මැරෙන්නේ මොකක් හින්දාද? ක්ලේශ වසඟ වීම නිසා. කෙලෙස් වලට වහල් වීම ක්ලේශ වසඟ. රජවරුන්ට හිතන්නේ තිබ්බා අයියෝ මේවා පංචස්කන්ධ කවදාරි කාලේ කොයි ගෑණි
නාක් වෙලා, දත් ඇදිලා, අමරණි වැටිලා, ඇස් ගිලිලා, කෙස් පැහිලා, මැරලා යනවනේ. ඈ මැරුණාන් පස්සේ කනුව ගහනවා, ගඳ ගහනවා. එහෙම හිතන්නේ. එහෙම හිතන්නේ නැහැ නේ උඹ රජවරු නේද? අපි මැරෙනවා කියලා හිතන්නේම නැහැ. එහෙම හිතන්නේ නැතුව බෙල්ල කපාගෙන මැරෙනවා. කෙලෙස් වසන. අන්න බලන්න. මේ ප්‍රශ්නෙට අදාළ ගුණහීන මිනිස්සුනේ මේ රජවරු ගුණ යහපත් නේ ගුණ කරුක නෙවෙයි ගුණහීන. කෙලෙස් වසන කියන්නේ ගුණහීන මිනිස්සුනේ. ඊර්ෂ්‍යාව, තණ්හාව, ක්‍රෝධය, පරිගැනීම වගේ දේවල් තියෙනවා කියන්නේ මේවා කෙලෙස්. මේවට වසන වෙච්ච මිනිස්සු කියන්නේ ගුණහීන මිනිස්සු. ගුණහීන මිනිසුන්ට අත් වෙන්නේ මොකද්ද? යහපත නෙවෙයි. අනාපත. මේ මැරෙන්න ඒකනේ හේතුව. රජසැප විඳගෙන රටක් පාලනය කරමින් ඉඳ තිබුණා. අර ගේනියක් වෙන්නේ මේ බෙල්ල කපන්නේ මැරෙන්නේ. ගුණහීන මිනිසුන්ට ඇති වෙන අයහපත තමයි ඒකෙන් පෙන්වුම් කරලා දීලා තියෙන්නේ. මේක ලියා ගන්න. උදුතය. තරුවද්දා මෙබඳු වූ වර්ණ సౌందර්යයක් මෙබඳු වූ වර්ණ సౌందර්යයක් කියනකොට සවුන් දයන්න හල් රයන්න යයන දෙකක් දාලා හල් පයන්නේ හල් රයන්නත් එක්ක යන්ත එහෙම දාන්නේ මෙබඳු වූ වර්ණ సౌందර්යයක් හා මෙබඳු වූ වර්ණ సౌందර්යයක් හා රූප සම්පත්තියකින් යුක්ත වූ रूप संपत्तियකින් යුක්ත වූ ස්ත්‍රී රත්නයක් නොලබන්නා වූ මට ස්ත්‍රී රත්නයක් නොලබන්නා වූ මට ජීවිතයෙන් ප්‍රයෝජන කිමදැයි ජීවිතයෙන් ප්‍රයෝජන කිමදැයි शोकातुरව ආතුර කියන්නේ ලෙඩ ශෝක ආතුර ශෝකාතුරව ශෝකයෙන් ලෙඩ වෙනවා ශෝක ආතුර සංධිය ශෝක ආතුර ශෝකාතුර අන්න අනිත් කොලේ වැඩ කරනවා වෙලාව මේක සමාන දීර්ඝස්වර සංධියට තමයි කියන්නේ ශෝක ආතුර ශෝකාතුර නොයෙක් ප්‍රලාප කියා නොයෙක් ප්‍රලාප කියා නොයෙක් විසන්තිය නොඑක් නො එකතු කිරීම එක් නොයෙක් වෙනකොට ඔය නෝ කියන එකටයි එක් කියන එකටයි මැදට හල් යයන්න ඇවිත් නොඑක් වුණා ඕක ආගම සංධිය ව්‍යංජනාගමය ව්‍යංජනාකුරක් ආගම වෙලා ශෝකාතුර නොයෙක් ප්‍රලාප කියා හඬමින් කාමයෙන් මත්ව ඒවා ගුණහීන මිනිසුන්ගේ තියෙන ගති කාමයෙන් මත්ව කටයුතු නොකටයුතු සලකා ගත නොහි කටයුතු නොකටයුතු සලකා ගත නොහි කටයුතු නොකටයුතු සලකාගත නොහි කඩුවගෙන තමන් හිත තුමූම කපා මලහ තුමූම තමන් කපාගෙන මලහ ලයන මූර්ධජ මැරුණා මේ විදිහට රජවරු එක්කෙනෙක් නෙමෙයි මරණයටපත් උනේ කී දෙනෙක්ද කියන්නේ? පස් දෙනෙක් ඈ. ඔයා පුතේ දෙන්න කියන්න ඕන කෙලෙස් වසඟ වීම, ක්ලේශ වසඟ වීම, කෙලෙස් වලට වහල් වීම. ආසාවන්ට වහල් වීම, ක්ලේශ වසඟ වීම. ඊළඟට ඔය විදිහට ස්වර්ණ තිලකා ඔය රාජ්‍යයන් පහ පහු කරගෙන කොහොම හරි පංච මధుරාපුරයට යන්නේ පංච මధుරාපුරයට යනවා. ගිහින් අර රජුරෝ කිව්වා වගේම දැන් ඉන්නවනේ එහි උද්දාල කියලා බමුණෙක් උද්දාල කියලා බමුණෙක් ඉන්නවනේ. ඒ බමුණගේ ගතිය මම කිව්වනේ.
කොළයෙන් උසස් ඒ උනට ස්ත්‍රී පිළිකුල් කරනවා. ස්ත්‍රියක් දැක්කහම මොනවද මූණ හොදනවා කිව්වේ? මතක් කරන්න. කිරි වස්ත්‍රය. කිරි දියරේ මූණ හොදනවා. කාලකන්ණියක් දැක්කා කියලා. එහෙමයි කලේ. ඉතින් කොහොම හරි මේ උද්දාල බමුණා ඇගේ රූප ස්වභාවය දැකන වශීකృత වුණා. වෙන ඉස්ත්‍රීන් ප්‍රතික්ෂේප කරාට ඇය පිළිබඳව වශීකృත වුණා. උද්දාල බමුණා ඇය විවාහපත් කර ගන්නවා. ඒව ලියන්න ඕනේ ලියන්න ඕන අනිත් දේවල් ඕනේ විවාහපත් කර ගන්න. දැන් විවාහපත් වෙලා සිව් මාසයක් යන තුරාවට උද්දාල බමුණ රාජ්‍ය සේවයට යන්නෙත් නෑ. එයා ගුරුවරයෙක්. ශිෂ්‍යයන්ට උගන්වන්නට යන්නෙත් නෑ. පැහැදිලිද? අර ස්වර්ණ තිලකා සමග ගෘහ ජීවිතය ගත කරමින් ඉන්නවා. දිගටම ගත කරමින් ඉන්නවා. යන්නේ නෑ. මේක කිසියම් වූ වේලාවක නිමා වෙන්නේ නැහැ. දැන් විවාහයක් වුණා කියන්නේ ඔය ගමේ පොඩි විවාහපත් වෙනවා කියලා කියන්නේ ඒ විවාහ වුණාන් පස්සේ ඔන්න දවසයි 2යි 3යි 4යි 7යි ඊට පස්සේ මිනිහා වැඩ යනවා ගෑණි වැඩ යනවා ඔය යනවානේ මික මාස 4 පැහැදිලි ඉන්නවා සිව් මාසයක් ඉන්නකොට ශිෂ්‍යෝ කල්පනා කරා අපිට ඉගෙන ගන්න හම්බෙන්නේ ගුරුවරයා මේ වගේ ස්වර්ණ තිලකා එක්ක ගත කරන ජීවිතය කියලා ශිෂ්‍යෝ මොකද කල්පනා කරනවා ස්වර්ණ තිලකා නැත්තම් අපිට පුළුවන් ගුරුවරයාගෙන් තවදුරටත් ඉගෙන මොකද එයාලගේ ටාර්ගට් තියෙනවා ඉලක්ක තියෙනවා ශිෂ්‍යයන්ගේ ඉගෙනගෙන යන්න ඉලක්ක තියෙනවා අරමුණු තියෙනවා එනිහිට යන්න බෑනේ එතනට යන්න බෑනේ ඔබලගේ දැන් ටාර්ගට් එකනේ ඊට පස්සේ මොකද කරන්නේ මේ ශිෂ්‍යෝ ස්වර්ණ තිලකාව මරණ පොරේ රාත්‍රියේක මිනිස්සු යොදවලා මරනවා ඒ කුච්චලා දානවා උද්දාල බමුණ කල්පනා කරනවා මේ වගේ ලස්සන ස්ත්‍රී රත්නයක් අහිමි වෙච්ච මට ජීවිතේ වැඩක් නැහැ කියලා එයත් අර සෑයක් බැඳගෙන ඒක ගිනිදන් වාගෙන ඒකට පැන්න සියදි විහානි කරනවා ඒක ගුණහීනකම ඒක ගුණහීනකම එයි එයා මරුණා ශිෂ්‍යෝ කොච්චර මේ එක්කෙනෙක් වෙනුවෙන් කොහොමද ජීවිතය නසා ගන්නවා කියන එක ගුණහීනකම දැන් ඔබගේ ජීවිතේ ඔබට දායිති මගේ ජීවිතේ මට දායිති නේ දැන් අපි දැකලා තියෙනවා සමහරු සියදිවි හානි කරගන්න උත්සාහ කරනවා. හැබැයි මැරෙන්නේ නැහැ. ජීවත් වෙනවා. කොහොමද? බෙල්ල වැල දාගන්න ගිහින් කවුරු හරි මේක ගල්ලා ගන්න. සතියෙන් සතිය පොලිසිය පෙනී හිටිනවා. ගිහිල්ලා පොතක් වෙනම දාන අස්සම් කරා. පැහැදිලි. එයි සිය ජීවිතේ නැති කර. දැන් කාටද කියන්නේ ඒක මගේ ජීවිතේ මම නැති කරන්නේ. ඉතින් මොකද මම පොලිසියෙන්. ඒක මගේ ජීවිතේ. ඒකෙම බෑ. ජීවිතේ අපේ නෙවෙයි. සියදිවි හානි කරගන්න උත්සාහ දැරුවොත් බැරි වෙලාවක් නීතියේ බේරෙන්න ගැලවෙන්න. ඒක තමයි ඇත්ත. එනම් හොඳට මතක තියාගන්න. හොඳින් මතක තියාගන්න. මේ ජීවිතේ අපේ නෙවෙයි. දැන් අපිට ඕන විදිහට මේක විනාශ කරගන්න බෑ. මැරෙන්න බෑ. සියදිවි හානි කරගන්න බෑ. සියදිවි හානි කර ගැනීම නීත්‍යානුකූල වරදක්. ආගමානුකූල ගත්තොත් පට්ටපල් ප්‍රශ්නයක්. ඇයි? කෙනෙක් මේ ලැබිච්ච වටිනා ජීවිතය නැති කරගත්තොත් විනාශ කරගත්තොත් සියදිවි හානි කරගත්තොත් ආය ආත්ම ගණනාවකටවත් එයාට මනුෂ්‍යාත්ම භාවයක් ලැබෙන්නේ නැහැ. බුදුදහමේ දේශනා මේකයි. දැන් උද්දාල බමුණා මොකද කෙලෙස් වසඟව ක්‍රියා කළා. එයාට මොකද වුනේ? ජීවිතේ වන්දිගවන්න සිද්ධ වුණා. උද්දාල බමුණා ඒකත් මෙහෙම ලියාගෙන කරුවක් දාන්න. උද්දාල බමුණා උද්දාල බමුණා සිය බිරිඳ වියෝ වීම හේතුවෙන් සිය බිරිඳ වියෝ වීම හේතුවෙන් උදුරුතයා මෙබඳු ස්ත්‍රී රත්නයකින් වියෝව මෙබඳු ස්ත්‍රී රත්නයකින් වියෝව ජීවත් වීමට වඩා මිය යාම ජීවත් වීමට වඩා මිය යාම යහපතෙන් සිතා උදුරුතේ වහන්ත යහපතේ කියන දෙන්නේ උදුරුතේ වහන්ත යහපතෙන් සිතා රාජාංගනයේ
රාජාංගනය කිව්වහම රටේ ප්‍රදේශයකුත් තියෙනවනේ රාජාංගනය කියලා. මේකේ තේරුම රාජ අංගනයේ රාජාංගනයේ. රාජ අංගනයේ රාජාංගනයේ. ඒක සමාන දීර්ඝස්වර සංධියක්. රාජාංගනය කියන්නේ පුතේ රජ මිදුල. අංගනය කියන්නේ මිදුල. අංගනය කියන්නේ මිදුල. අංගාණී කියන්නේ කඩමණ්ඩි. ඒක මෙතන අදාළ නැහැ මම නිකන් කිව්වා. රාජාංගනය කියන්නේ රජ මිදුලේ. රාජාංගනයේ දරසෑයක් තනා ඒට පැන සිය දිවි හානි කර ගනී. දරසෑයක් තනා ඒට පැන සිය දිවි හානි කොට ගනී. හානි කර ගනී. right. හොඳයි. ඔය ටික ගන්න ගුණගරුක මිනිසුන්ට යහපතක් ගුණහීන වූවන්ට අයහපතක් සැලසෙන ආකාරයට කතා කිව්වා කියන එක ස්වර්ණ තිලකා කතාවක්. තව කතාවක් වෙන දැන් උත්තරේ සම්පූර්ණ නැහැ. තව එකක්. මොකක්ද ඒ? නන්දි වාණිජ කතා වස්තු. නන්දි වාණිජ කතා වස්තු. නන්දි කියන්නේ නම. වාණිජ කියන්නේ වෙලෙන්දා කියන එකනේ. නන්දිය වෙලෙන්දාගේ කතාව. නන්දි වාණිජ කතාව. ඒකටත් මේ ලංකාව මූලික කරගත්ත කතාවක්. ඔය ලංකාවේ මාවටු කියලා ප්‍රදේශයක් තියෙනවා. අහගන්න ඕනේ. මාවටු කියලා. එහි ඉන්නවා වෙලෙන්දෙක්. එයාගේ නම නන්දිය. මේ නන්දිය කියන වෙලෙන්දා බොහෝම ගුණගරුකයි. තුනුරුවන්ම කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුක්තයි. බුද්ධ ධම්ම සංඝ. වෙන මිත්‍යා මතත් එක්ක ගනුදෙනු නැහැ. තුනුරුවන්ම කෙරෙහි මමත්වයෙන් යුක්තයි. එයා තුනුරුවන් හැර වෙන කෙනෙක් නෑ යාට. මේ තුනුරුවන්ම කෙරෙහි මමත්වයෙන් යුක්ත මේ පුද්ගලයා විවාහපත් කරගත්තේ ඒ වගේම තුනුරුවන් කෙරෙහි ලබැඳි සබැඳි කාන්තාවක්. බොහෝම ලස්සන ගුණ ගරුක කාන්තාවක් විවාහපත් කරගන්නවා. වෙලෙන්දා අර උද්දාල බමුණ වගේ එහෙම නෙවෙයි. කතාන්ද බැඳලා ටික දවසකින් වෙනදාම් පිණිස නැව් නැග පිට රටකට යනවා. විදේශ රටවල් වලට යනවා පරදේශයකට යනවා. ගිහින් ආපහු වෙන්නේ අවුරුදු 3කින්. එයාගේ වෙනදාම අවුරුදු 3කින් තමයි එයා නිමා කරලා එන්නේ. එතකොට ගෙදර ඉන්නේ වැඩකාරයෝ ටිකයි අර නන්දිය වෙලෙන්දාගේ සුරූපී භාර්යාවයි. මේ ගමට එනවා සීව කියන අමාත්‍යවරයෙක්. සීව කියනකොට සයන දන්තය. වසන්ත කියනකොට කියන සයනේ නෑ රයිට. සීව කියන අමාත්‍යවරයෙක් කියනවා. ඇමතිවරයෙක් කියනවා. එයා ඇවිත් වටපිට සිරි නරඹ එන්නේ ආදායම් බදු එකතු කරා. අවට සිරි නරඹමින් ඕම යන්නේනකොට බැලුව එක්තරා නිවසක් අර වෙලින්දාගේ නිවස නන්දිය වෙලින්දාගේ නිවස. මෙහෙම බලනකොට නන්දිය වෙලින්දාගේ භාර්යාව දැක්කා. ඒ භාර්යාව දැකලා වටපිට අයවලුන්ගේ ඇහුවා ඒ කවුද? අහවල් වෙලින්දාගේ බිරිඳ. ඔහු මේ වෙනකොට ඉන්නේ විදේශ රටක. ආය ආපහු වෙන්නේ අවුරුදු 3කින් කියලා කිව්වා. සීවා මාත්‍යවරයා දැන් උත්සාහ දරනවා ඇගේ පහස ලබන්ට. ගුණගරුක ක්‍රියාවක්ද මේ? මේ ඔළුව තොල්ලන්නේ නැහැ. ගුණගරුක ක්‍රියාවක්ද මේක? නෑ. මේක ගුණගරුක ක්‍රියාවක් නෙවෙයි. අනුන්ගේ භාර්යාවක් තමාගේ කරගන්න, අනුන්ගේ භාර්යාවගේ පහස ලබන්ට වෙරදරන එක ගුණගරුක ක්‍රියාවක් නෙවෙයි. ඒක හොඳ දෙයක් නෙවෙයි. නමුත් මෙයා සල්ලි වියදම් කරලා උත්සාහ කරනවා. මසුරන් 1000ක් 2000ක් 4000ක් ඒක ඩබල් කරලා 8000 ඕම විවිධ විදිහට උත්සාහ කරනවා. වෙනද භාර්යාව අපි හිතන විදිහ කෙනෙක් නෙවෙයි. එයා හරි තැම්පත්. එයා තුනුරුවන් පිට ගිය කෙනෙක් නේ. එයා ආගම දාම ගැන දන්න කෙනෙක් නේ. පරපුරුෂ සේවනයේ ආදීනව දන්න කෙනෙක් නේ.
එහෙනම් එයා කිසි ලෙසකින් මේ සේව අමාත්‍යවරයාගේ අරමුණට සමීප වුණේ නැහැ. අවසානයේ මොකද කරේ? සේව ඇමතිවරයා කට්ටඩියෙක් යොදාගෙන මන්ත්‍රයක් ජප කරන මලමිනියකට අමනුෂ්‍ය වේශයක් මවල ඒ තුලින් අර නන්දිය වෙලෙන්දා මරලා විදිත සමාසන්ත කරගන්නට සැලසුමක්. අවසානයේ මොකද දන්නවද? අර අමනුෂ්‍ය වේශයේ ගත්ත ඒ මලමිනිය අතිපත රැගෙන කඩුව රැගෙන විත් සීව අමාත්‍යවරයයි කට්ටඩියයි දෙන්නාම දෙපළු කරලා කෑලි වලට කපලා දාලා මරනවා. ඔය කතාවේ සීව කියන අමාත්‍යවරයා ගුණගරුක මිනිසෙද ගුණහීන මිනිසෙද කියන්නේ? ගුණහීන. එයාට ලැබුණු ප්‍රතිඵලය යහපත් එකක්ද අයහපත් එකක්ද කියන්නේ? අයහපත් එකක්. ජීවිතේ නැති වුණා. අර ගමේ ආදායම් බදු එකතු කරමින් රජුගේ නියෝජිතය හැටියට ප්‍රබල වින්ටව තිබ්බනේ. ඇමතියෙක්නේ. සීව අමාත්‍ය. ඇමතියා කිව්වම දන්නනේ ලෝකෙ වෙන රටවල් වල ඇමතිවරු විදිහට සැප බලන්න ඕන ලංකාවේ. වෙන රටවල් වල ඇමතිවරු කිව්වම සැපනේ. සැපනේ. ඒ සැප විඳගෙන ඉන්න තිබ්බනේ. අවසානයේ ජීවිතේ නැති වුණා. ආම් බලන්න ගුණහීන අයවලුන්ට අත්වනීරද. එමෙ නේද? ලියන්න. නන්දි වාණිජ කතා වස්තුව ආශ්‍රේ මම මේක කියන්නේ. මාවටු නම් පටුන් ගමට පිවිසෙන මම ඒක ඔයාලට දෙන්නම් ඈ. මාවටු නම් පටුන් ගම කියන්නේ වෙනද ගම්මානය. මාවටු නම් පටුන් ගමට පිවිසෙන. ඔය මාවටු කියන්නේ අද මන්නාරම කියන ඒ ප්‍රදේශයේ කියලා පිළිගැනීමක් තියෙනවා රයිට්. මාවටු නම් පටුන් ගමට පිවිසෙන සීවනම් අමාත්‍යවරයා නන්දිය වෙලෙන්දාගේ සුරූපී බහාර්යාව බහායන්න හල්රයන්න යයන්න යායන්න නන්දිය නම් වෙලෙන්දාගේ සුරූපී බහාර්යාව දැක මුදල් වැය කොට ඇගේ පහස ලබා ගැනීමට උත්සාහ දරයි. උත්සාහ කියනකොට පුතේ සයන්න ඇලපිල්ලකුත් එන්නේ. උත්සාහ කියලා එහෙම නවත්තන්න එපා. කොල්ලෙන් ගැහුවා. උත්සාහ දරයි. ආයනට එහෙම ඇලපිල්ල දාන්න එපා. උත්සාහ දරයි. ඒ සඳහා සැලසුමක් වියක් කරයි. එහෙත් සිදුවන්නේ අමනුෂ්‍යයා ඒ වචනේ දාමු යහ මිනිස් නොවන න මනුෂ්‍ය අමනුෂ්‍ය අව්‍ය සමාසය හා බැඳිච්ච වචනය පස්සේ ඒක ඉගෙන ගන්න. අමනුෂ්‍යයා ආපසු පැමිණ සීව අමාත්‍යවරයා යකෙදුරා මරණයට පත් කිරීමය. ආන්න දැන් ඔයා කියන්න ඕන. සේවා අමාත්‍යවරයයි යකදුරයි දෙන්නම ගුණහීන මිනිස්සුනේ. මේ අනුන්ගේ ගෑනු කෙනෙක් Tamanta අත්පත් කරගන්න උත්සාහ දරනවා කියන්නේ ගුණහීනයි. ඒ හින්දා ඒ දෙන්නාටම මොකද උනේ? අයහපත ඇති වුණා. මොකද අයහපත?
ජීවිතේ වන්දි ගවන්න සිද්ධ වුණා. ඒක ලස්සනට කලප්පලා උතෙන් ගන්න. බැරිනේ පුළුවන්. ඊළඟට නන්දිය වෙලෙන්දාගේ භාර්යාව ඉන්නවනේ. එයා මම කියවනේ ඊටාම ගුණගරුක කෙනෙක් කියලා. ආගම දහමට අනුව ජීවත් වෙන කෙනෙක් කියලා. දැන් එයාව කොළඹවන්ට ඉස්ත්‍රියක් යොදවනවා. තේමා මාත්වරේ ඉස්ත්‍රියක් යොදවනවා. කොළඹවනවා ගිහින්. හැබැයි ඒ කාන්තාව මෙහෙම කියනවා. කවුද? නන්දිය වෙලෙන්දාගේ භාර්යාව. ඔක නන්දිය වෙලෙන්දාගේ භාර්යාව කියන්නේ නිතරම කියන්න ඕනේ වෙනද භාර්යාව කියලා ලියන්නකෝ. එතකොට හරි. ආයි වෙන කවුරුත් ඔකේ වෙනද භාර්යාව නැහැ. වෙනද භාර්යාව. මෙන්න මෙහෙම කියනවා. ලියාගන්න උදුරුපේ. මේ ලෝකයෙහි ස්ත්‍රී පුරුෂ යම් කෙනෙක් අනුන් සංසක භාණ්ඩයෙහි වරදවා පවතිද්ද හෙවත් ඔය කියපු කතාව තමයි ආයෙ කියන්න හදන. හෙවත් කියන නිපාතයෙන් මේකයි. දෙකම එකයි. හෙවත් පුරුෂයෝ පිරිමි පුරුෂයෝ පර ස්ත්‍රී සේවනය කෙරෙද්ද ස්ත්‍රී ජාතීහු පර පුරුෂයන් සේවනය කෙරෙද්ද එසේ අපරාධ කළ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම නින්දා පැමිණෙයි. තිත් පෙලක් ඉස්සරහට දාන්න. එයා කියනවා නින්දා පැමිණෙනවා. දඩ කන්ට වෙනවා. දඩ රාජ්‍යයට නීති තහනම් දඩ කන්ට වෙන්නේ. පරපුරුෂ සේවනයේ තුන කියලා ගෑනුන්ට එහෙම. රයිට්. ඊළඟට මරුණ හැම පස්සේ අපායෙ ගිහිල්ලා ඒ දුක් විඳින්න වෙනවා. පැහැදිලිද? ඔය විදිහට ඇය කියනවා. ඇය යහපත්ද අයහපත්ද කියලා කියන ගුණගරුකද ගුණහීනද කියන්නේ හිතන්න. ගුණගරුකයි. ස්වාමියා ගෙදර නැහැ. එන්නේ අවුරුදු 3කින්. මේ වුණ තරම් ජලි නටන්න තිබ්බා. එහෙම කළාද? අද වගේ තිබ්බද ජංගම දුරකථන? මෙන්න ඔයාගේ නෝනා මෙහෙම කේස් එකක් කියලා කියන්නේ. එහෙම තිබ්බේ නැහැ. ඕන තරම් පුළුවන්කම. ඔය වගේ දේවල් වලට යමුනොත් එහෙම කට්ටිය සපෝට් එකකට ඕන තරම් ඉන්න ඕනේ ඔය වගේ ජරා වැඩ කරන අය. නමුත් ඒ එහෙම කරේ නැහැ. ගුණගරුක. මේ කතාව කෙලවර. මෙහෙම එකක් කියනවා. මේ ගුණගරුක ගැහැණිය තම ස්වාමි පුරුෂයා සමග පින්දහම් කරන මරණින් පස්සේ ගිහින් කොහෙද යනද උපදින්නේ? දෙව්ලොව. ඒ දෙව්ලොව ඉපදුනේ ඇයි? ගුණගරුක භාවයත් එක්ක. මොකද්ද ගුණගරුක භාවය? තම සැමියා ඉඳෙද්දී වෙනස් පිරිමින් හොයාගෙන ගියේ නැහැ. අන්න බලන්න. හරි ලස්සනයි මේ කතාව මම පුතේ ලියන්න ඔබට යටි. වෙනද භාර්යාව තම සැමියා සමග කියනකොට ගයන්න නෙමෙයි තම සැමියා සමග අන්‍යක ගයන්න තම සැමියා සමග දානාදී පින්කම් කොට කෙලවර. දානාදී පින්කම් දානය ආදී දානාදී කියලා සංදි කළා. ඔක සාරාංශයේදීම හරි වැදගත්. දානාදී පින්කම් කොට කෙලවර කියන්නේ අවසානයේ නේද? කෙලවර. දිව්‍ය ලෝකයෙහි උපන්නාය.
දිව්‍ය ලෝකෙහි දෙව්ලොව ඉපදුණා. ආම්බලන් ගුණගරුකව ඈ ජීවත් වුණා. ඒකට ලැබිච්ච ප්‍රතිඵලය තමයි දෙව්ලොව ඉපදීමට වාසනාව ලැබුණා. හරි ලස්සනයි. හරි ලස්සනයි. ඊළඟට තව එකම එක අවස්ථාවක් අපි ගමු. වෙලෙන්ද ගැන කතා කරන්නේ. දැන් මේ වෙලෙන්දා එතනින් පස්සේ දේශන ඉවරයි. ඒ වෙලෙන්දා මෙන්න මේ බලන්නකො මම කියන්නම් මොන් අහගන්න. මේ ලංකාද්වීපයේ මාවටනම් පටුන්ගම නන්දිය නම් වෙනදාන කෙනෙක් වෙසිති. ඒ වෙනදානෝ ශ්‍රද්ධා සම්පන්නයේ තුනුරුවන්ව මට පිහිටයයි මමත්වයේ ඇතිය. මේ වෙලෙන්දා කොහොම කෙනෙක්ද? ශ්‍රද්ධා සම්පන්නයි. ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද කියන කාරණාව තේරුම් ගන්න. ශ්‍රද්ධාව කියන්නේ බුදුහාමුදුරන්ගේ දෙපා වල ගිහිල්ලා පහනක් දල්වන එක නෙවෙයි. දැන් අපේ අය එහෙම හිතන්නේ. විහාර කුටිය තුල දුම් අනුකූරු දල්වන්න එපා. පහන් දල්වන්න එපා. ඇයි ඒක කළු වෙනවනේ. අපේ සමහර වයසක ආච්චියම්මලාට තියලාද මේ බෝඩ් එක පෙන්නන්නට බෑ. ඒක අනිත් පැත්ත අරගෙන ඒක උඩත් පහනක් තියෙනවා. ශ්‍රද්ධාව. ඒක මෝඩ ශ්‍රද්ධාව. තව අපි ඉන්නවනේ. මේ වගේ උට ආච්චියම බණී ඔය සර්ගේ පන්ති යන්න එපා. උඹලගේ මුල කනවා කියලා සමහර විට. කේ කන්නේ සමහර ආච්චියම්. එයි විතර දාලා තියෙනවා. විතර කැලලා තියෙනවලා රක්කල කුකුළු ගන්න පුළුවන්. කුකුල් පැට. ඕක කියන්නේ මෝඩ ශ්‍රද්ධාව. මෝඩ ශ්‍රද්ධාව වල කියන්නේ. සමහර උඹලකට ගන්නෑ. උඹලකට ගෑනනම් දැම්මොත් එහෙම මාළුවෙක් ඇදලා මොකද යනවා පිනිපි. නෑනේ. ඒ වගේ මෝඩ නම් වෙන්න එපා. මෝඩ වෙන්න. බුදුහාමුදුරුවෝත් නොකරපු දේවල් අපේ මේ ගම්වල ඉන්න මේ මුල මුට්ටල ගෑනු කරනවා සමහර වෙලාවල් වලට. කේ කන්නේ, විතර කන්නේ, ආමැසු කන්නේ, උඹද කරගන්නේ. ඕකට කියන්නේ මෝඩ ශ්‍රද්ධාව. අම්මු මෝඩ ශ්‍රද්ධාව. බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. බුදුදහම ලෝකෙට හඳුනා දෙච්ච මිනිසයා කියන මේ වට මෝඩ ශ්‍රද්ධාව කියන. අපිට හිතේ ඒ වෙලී කර. මෝඩ ශ්‍රද්ධාව. මොකද කියන්නේ මෝඩ ශ්‍රද්ධාව. මෝඩ වෙන්න ඉන්නේ ඈ. හා. ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද දන්නවද? ඔය කේක් නොකන එක එහෙම නෙමෙයි. විතර කන්නේ නැති එක එහෙම නෙමෙයි. ශ්‍රද්ධාව කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් කෙරෙහි ඇති භක්තිය. ඒක තමයි ශ්‍රද්ධාව කියන්නේ වෙන වචන නැද්ද? බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය තුනුරුවන් කෙරෙහි ඇති භක්තිය, හදවතෙහි උපන් භක්තිය ශ්‍රද්ධාව. පැහැදිලි? ඔව්. ඔයගෙන මට ඕන තරම් විග්‍රහ කරන්න පුළුවන්. ඔක තමයි ශ්‍රද්ධාව. ඉතින් මෙයා ශ්‍රද්ධාවන්තයි. තුනුරුවන් හැර වෙන කවුරුත් නෑ. අයගොන්න දෙයියෝ, කාතරගම දෙයියෝ. ඒවනේ. එයා තුනුරුවන් නෙවෙයි. බෞද්ධයා නම් එහෙම වෙන්න එපා. එහෙම වෙන්න එපා. කාතරගම දෙයියන්ට ගිහිල්ලා අඩි පූජාවට්ටියක් ගන්නවා රුපියල් 2000යි 3000යි. ඒ කුඩි මොනරකොළ 3-4ක් තියෙනවා 5000යි 4000යි 3000යි. ඒක කර ගහගෙන ඉන්නවා බර. හරි පොලිම. බර වැඩි කෙනෙකුට මේ අතර ගන්නවා. ආයෙ මේ අතර ගන්නවා. කොහොම කර ගිහිල්ලා අර Hindu භක්තිකයන්ගේ දෙවියෙක් වන ඒ කතරගම දෙවියන්ට මිත්‍යා මතවාදයකට මේ පූජාව දෙනවා. ඒකල තමයි කිරි බෙහෙර කියන්නේ. කිරි බෙහෙරට යනකොට අනේ අර දෙපැත්ත ඉඳගෙන අපිනුත් මල් ගන්නකෝ කියන. එතින් ඔය මල් කියන්නේ මේකට මහත්යා රුපියල් 100ක් දෙන්න වැඩි නේද? මහත්යා බන්න නෝනා කියන. නෝනාත් කියන ඊට පස්සේ ඔය මල් කියන්නේ මල් දෙකයි. නෝන රුපියල් 10ක් දෙන්න. ඒක ගන්නනේ. පන්ති දින මං කියන්නේ. දැන් කියන්නේ දැන්. ආවා ගිල්ලා. අපේක ගිල ගත්තා. ඕකයි මේ. අපේ උගේ තියෙන පට්ට ගෝම් ශ්‍රද්ධාව. මිත්‍යා මාතවාද පසුපස යන මහා මොනකද මුගට කියන්නේ? මහා උලම જાතියක් එහෙම જાතිය. වැට්ටක්ම නැහැ. ප්‍රතිඋන වෙන්නත් බැරි එකනේ. දෙඩක් දුකක් වුණාන් පස්සේ යන්න නැන්නේ පිටාට යන දේවල්. හොරකමක් වුණාම යන්න නැන්නේ හොරකම
මේ මොකද හේතුව කියලා හොයාගන්න පොලිසියට යන්නේ දේවල්. කපුවා චූන් කරලා කපුවා මොන හරි දෙයක් කිව්වම අර පල්ලෙහා මිනිස්සුත් එක්ක තරහ වෙලා ඉන්නේ. මොකද යාතුන් කම හොරකම කරලා තියෙන්නේ. හැඩ හුරුම්කවා. තමන්ගේ ගෙට පහළ ඉන්න කෙනා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ගෙටින් පඩ තියනවනේ කියන්නේ. මොකක් හරි ගියක් තියෙනවනේ. ඉතින් අපි දන්නවා අපි ගිහින් බලලා ආවේ. කිය එන්නකොට චීත්ති උස්සගෙන බැන බැන ඉන්නේ අර හොඳට ඉගෙන. අර මිනිස්සු කොහොමද අපි ඊයේ හොඳට හිටියා. අද මොකද දන්නේ බැන බැන නෙමෙයි කියන්නේ. දිනුනේ නිත්‍යාවෙන් මිදෙන්න නිත්‍යාවෙන් මිදුන් දවසට අපි දිනුනේ. ඉතින් දිනන්නේ අපි පැහැදිලි. ඉතින් මේ වෙලෙන්ද ශ්‍රද්ධාව අවශ්‍යයි. මෙයාව මරන්න යෙදුවනේ අර යකදුරා සීව අමාත්‍යවරයාත් එක්ක එකතු වෙලා අමනුෂ්‍යෙක් වань කිව්වේ දැන් කිව්වේ අර යකා ගොඩ වැදුනේ නැවට කටින් ගිනි කඳු පිට කරමින් මහා භයානක විදිහට නැවේ හිටපු මෙයාගේ පරිවාර සෙනඟ කෑ ගහන්න පටන් ගත්තා යටිගිරි. ඇයි? ඊට පස්සේ කිව්වා මෙහෙමයි යක්ෂේ කම්මුස්සේ කලබල වෙන්නේ. මෛත්‍රී භාවනාව කරන්න. මෛත්‍රී කියන්නේ මං වගේම අනිත් අය පිළිබඳව ආදරයෙන්, කරුණාවෙන්, දයාවෙන් බැලුවා. ඔකට තමයි මෛත්‍රී කියන්නේ. මෛත්‍රී කරා. මෛත්‍රී කරා. අර යකාට මෙයාලට අනුග්‍රහ කරනවා දිහා ළඟට සමීප වෙන්නවත් බැහැ. පැහැදිලි? බැහැ. එහෙනම් මට කියන්න වෙලෙන්ද මරන්න බැරි වුණේ. වෙලෙන්දට විනාශයක් කරන්න බැරි වුණේ මොකක් හින්දාද? එයා තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුක්තයි, ඒ වගේම මෛත්‍රියෙන් යුක්තයි. ගුණගරුකයි නේද? ඔව්. අවසානයේදී මේ පුද්ගලයා දාන ආදී පින්කම් කොට ගිහින් උපදින්නේ කොහෙද? දෙව්ලොව. එයාත් උපදින්නේ. අන්න ගුණගරුක මිනිසුන්ට ලැබෙන යහපත් ප්‍රතිඵල. එතනින් මේ දේශනේ ඉවර වෙනවා ඈ. ලියන්න. නන්දියේ වෙලෙන්දා ඊළඟ කරුණ මම ඔය අන්තිම ටිකට මම ටිකක් එකතු කරා මම දුන්නා ලියන්න කුලියලා අතහොත් කරා නන්දියේ වෙලෙන්දා ශ්‍රද්ධාවන්තය කියන්නේ බුද්ධ ධම්ම සංඝ කෙරෙහි ඇති භක්තිය ශ්‍රද්ධාවන්තය තුනුරුවන් කෙරෙහිම තුනුරුවන් කියන්නේ බුද්ධ ධම්ම සංඝ තමයි තුනුරුවන් කෙරෙහිම මමත්වයෙන් යුක්තය. මමත්වය කියන්නේ ඒක අමතරව වෙන මොකුත් නෑ. මමත්වයෙන් යුක්තය. තමා විනාශ කිරීමට පැමිණෙන. තමා විනාශ කිරීමට පැමිණෙන. සතුරු බලවේගයන්ට පවා. සතුරු බලවේගයන්ට පවා. මෛත්‍රී කිරීමට තරම් මෛත්‍රී කිරීමට තරම් මෛත්‍රී කිරීමට තරම් ගුණගරුක මිනිසෙකි ගුණගරුක මිනිසෙකි ඔහු සතුරු බලවේග ජය ගැනීම පමණක් නොව ඔහු සතුරු බලවේග ජය ගැනීම පමණක් නොව කෙලවර දෙව්ලොව උපදී දෙව්ලොව උපදී right දැන් ඔබට අවසානයේ කිව යුතු දේ මම කියන්න ඕනේ නැහැ මොකද කියන්න ඕනේ ඔයා ප්‍රශ්නේ නිතර කියන්නේ එයා මොකද කියන්නේ ගුණගරුක මිනිසුන්ට යහපත අත්වන බව මේ තුලින්ද පැහැදිලි කියන කාරණාව කියන්නේ. එහෙනම් ওই ප්‍රශ්න ලියන්න මම තව දෙන්නම්. ඒ වගේ අභ්‍යාස දෙන්න. ස්ථිරයි ඉදිරියේදී මම දන්නවා ඉස්කෝල කරගන්න බැරි වෙනවා. මේ කොරෝනා දිගට අහහට මතුවෙනකොට ඉස්කෝල පවත්වන්න බැහැ. අපිට සිද්ධ වෙන්නේ මේ ගමන විතරයි. මේකෙන් මග හරින්න උත්සාහ දරන්න එපා. සමහර දරුවෝ එහෙම උපාය උපක්‍රම භාවිත කරනවා. ගිය අවුරුද්දේ ඔය අපි පළවෙනි ඔන්ලයින් පාඨමාලාවකදී මම දැක්ක ළමයි කරපු දේවල්. ළමයි මොනවද කළේ? එක්කෙනෙක් ටියුට් එකක් ගන්නවා, ගෙවල් වලින් ඔක්කොම සල්ලි ගන්නවා, ඒ ටියුට් එක ෆොටෝකෝපි කර ගන්නවා. ඒ වගේ වංචනික වැඩ කරනවා, ඒ වගේ බොළඳ වැඩ කරනවා. මේ අධ්‍යාපනයේ ජයග්‍රහණ ලබන්න උත්සාහ දරන්න එපා. මම ඒ වගේ වංචනිකයන් කැමති නැහැ කියලා ඔබ දන්නවා. මොකද හේතුව
අපි වංචනිකයන්ට ඉඩ දුන්නොත් අනාගතයට අපි දායාද කරන්නේ වංචනිකයෝ. හොරුන්ට අපි අද ඉඩ දුන්නොත් සමාවක් දුන්නොත් ඉදිරියේදී අපි බිහි කරන්නේ සමාජයට හොරු. එහෙමයි තමයි කාර්යාලයක වැඩට ගියාම පෑන උස්සගෙන යන්නේ. නැත්තම් තියෙන ගාන වමට ගහන්න උත්සාහ දරන්නේ හොරු. ඒ වංචනිකයෝ. එහෙනම් මගේ ජීවිතේ මම වංචනිකයන්ට කැමති නැහැ. එහෙනම් මගේ දරුවෝ කවදාකවත් මාගෙන් ඉගෙන ගන්න දරුවෝ හැටියට වංචනික වැඩ විතරක් කරන්න සෝදනා වෙන්න එපා. හොර වැඩ කරන්න සෝදනා වෙන්න එපා. නම්බුකාර විදියට ආයතන වල ටියුට් කියලා තියෙනවා. ටියුට් ගන්න. අරගෙන ඒවට උත්තර ලියන්න. ලියලා මට ගෙනත් දෙන්න මම බලලා දෙන්නම්. ඒකලා අපි ජීවිතේ කොට යන්න උත්සාහ කරමු. එහෙනම් ආයෙත්